බෝධි පූජාවෙන් ශාන්තියක් ලැබෙනවද කියලා මේ පළවෙනි ප්‍රශ්නයක් අහනවා. දැන් අපි පළමුවෙන්ම හිතන්නකො මේක ලෞතර බුද්ධත්වයට පත් වෙන්න බෝධියක් අත්‍යවශ්‍යද නැද්ද කියන එක ඉස්සෙල්ලා හොයන්න ඕනේ. සෑම බුදුරයන් වහන්සේ නමක්ම බුද්ධත්වයට පත් වීම සඳහා බෝධි වෘක්ෂයක් අවශ්‍ය වුණා. ගල්ගේක මාලිගාවක නෑ වෙනත් තැනක බුදු වෙන කෙනෙක් නෑ. ඒ වගේම හැම තැනම බුදු වෙන කෙනෙකුත් නෑ. ලෞතර බුද්ධත්වයට පත් වෙන්න තියෙනවා ලෝකේ එකම ස්ථානය. මධ්‍ය දේශයකින් ප්‍රදේශයත් ඒ මධ්‍යයටම අහුවෙලා තියෙන පීඨ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ. ජයශ්‍රී මහ බෝධින් වහන්සේ පහළ වෙන තැනක නැතුව ලෞතර බුදු වෙන්න තැනක් නෑ. සාර අසංඛ්‍ය කල්පලක්ෂයක් විවරණ ගත්තන් පනන් පාරමී පුරපු බෝසතාණන් වහන්සේ නමකටවත් වෘක්ෂයක් තිබුණාට මදි ඒ සඳහා පහළ වෙච්ච බෝධි වෘක්ෂය මධ්‍ය දේශයේ නියම තැනම පහළ වෙන්න ඕන. ඒ පහළ වෙන ස්ථානයේ තමයි ලෞතර බුද්ධත්වයට පත් වෙන සම බුදුවරයෙක්. මධ්‍ය දේශයේ යම් තැනක බෝධින් වහන්සේ පිහිටා තිබුණා. මීට පෙර බුදු පියාණන් වහන්සේලාට බෝධින් වහන්සේ පිහිටියේ එතනමයි. තව තැනක බුදු වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේලාගේ සමවැදුණු සමාධි සමාදින්න. කිසිම දෙයක් ලෝකේ තව නැහැ කියලා. ඒකම ස්ථානයත් එච්චරයි. එකම වෘක්ෂයත් එච්චරයි. සියලු සමාධි සමවැදුණු එකම ස්ථානයේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේලා. සියලු බුදුරජාණන් වහන්සේලා අප්‍රමාණ සමාධියට සමාදින තැනක් තියෙනවා. එතන පමණයි. උන්වහන්සේලාගේ ජීවිත කාලය තුලවත් නැත්නම් උන්වහන්සේලාගේ ඒ දේශනා ක්‍රමින් පවත්වන කාලය තුලවත් උන්වහන්සේලා සියලු සමාධි සමාදින තැනක් නෑ. ආනන්ද බෝධීන් වහන්සේ රෝපණය කළා. ආනන්ද හාමුදුරුවෝ ඉල්ලීමක් කළා බුදුරන් වහන්සේගෙන් ස්වාමීන් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේලාගේ සම්වැදුණු සියලු සමාධි මෙතන සමාදින්න. ආනන්ද ජයශ්‍රී මහා බෝධීන් වහන්සේලාගේ සම්වැදුණු සමාධි සමාදින තැන තුන් ලෝකේ කොහෙවත් නෑ. එතරම්යි තියෙන්නේ. කියලා දේශනා කළා. එහෙනම් මෙතනදී විශේෂයක් තියෙනවා. ස්ථානීය සහ බෝධිය සියලු සමාධි සමාදින්න විශේෂ ආධාරකයක් වුණා. ලෞතර බුද්ධත්වයටපත් වෙන්න බෝධිය අත්‍යවශ්‍යම වුණා. සාර අසංඛ්‍ය කල්පලක්ෂය පාරමිතා පුරව පාරත්මගේ ශක්තියටවත් බෑ. බෝධින් වහන්සේ යහකලා වෙන දෙනක බුදු වෙන්න. එහෙනම් මොකද වෙන්න හේතුව? අපි ඔක දැකිය යුතු හරියක්. යම්කිසි ඥාන ශක්තියක් ලබා ගැනීමට අවශ්‍ය කරන අවස්ථා තියෙනවා. කය දුර්වල නම් ඒ ඥාන ශක්තිය ලබන්න බෑ කියන එක බුදුරජාණන් වහන්සේගේ දේශනාවක පැහැදිලිව පෙන්වපු දැන් තියෙනවා. දැන් ඊටාම කුඩා ලදරුවට බණහලා නිවන් අවබෝධ කරගන්න බෑ 7 අවුරුද්දක්වත් කාලය යන්න ඕනේ. අවුරුදු 7කින් තමයි මේ බුද්ධ ශාසනයේ ත්‍රිපිටකයේ තියෙන සඳහන් වෙන කරුණු වලින් 7 අවුරුද්දේදී මාර්ගඵල අවබෝධ කරපු අය ගැන මිසක් ඊට පල්ලෙහා අවුරුදු වල මාර්ගඵල අවබෝධ කරපු කෙනෙක් ගැන සඳහනක් නැහැ. අන්තිම පල්ලෙහා වයස අවුරුදු 7යි. එක්තරා සිටුවරයෙක් සහ සිටුවරියක් වයසට ගිහිල්ලා මග හිඟා ගන්නවා. අන්තිමට. සියලු සම්පත්ති ලෞකික සම්පත්තියෙන් පිරිහිලා. දැන් බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී පෙන්නනවා. ආනන්ද බලන්න අර දෙන්න. අර සිටුවරයයි එදා හිටපු සිටුදුවයි දෙන්නගේ අද මහලු බවටපත් වෙලා දෙන්නම හිඟා ගන්නවා. ඔය සිටුවරයා මේ ළමා වයසේදී මූලික වයසේදී පැවිදි වුණා නම් එයාට අරිහත්ත්වයටපත් වෙන්න හේතු වාසනාවක් තිබුණා. ඒ කාලේදී සිටුදුව පැවිදි වුණා නම් අනාගාමී වෙන්න හේතු වාසනාවක් තිබුණා. තරුණ වයසට ඇවිදලා තරුණ වයසේදී එහෙම එදින්න පැවිදි වුණා. අර සිටුවරයාට අනාගාමී වෙන්න හේතුව තිබුණා. සිටුදුවට සකෘදාගාමී වෙන්න හේතුවක් තිබුණා. මැදි වයසේදී පැවිදි වුණා. එතකොට මැදි වයස කාලේදී පැවිදි වුණා. සිටුවරයාට සකෘදාගාමී වෙන්න හේතුවක් තිබුණා. අර සිටුදුවට සෝවාන් වෙන්න හේතුවක් තිබුණා. ඒ වයස් කාල තුනම ගිහිලා දැන් වයසට ගිහිල්ලා. දැන් මේ අවස්ථා තුනම ඉක්ම ගියා. දැන් මෙතන හොඳ වැදගත් දෙයක් තියෙනවා. පුද්ගලයාගේ වයස ඒ වගේම කාය ශක්තිය, කායික මේ දුර්වලතාවය හෝ කායික ප්‍රබලතාවය මුල් කරගෙන ධර්මයේ ඇහුවත් ඒ අත්දැව තුලවත්
ඒ කාලය තුළ ඒකට තිබෙන හේතු වාසනාවත් අඩු වෙලා යන බව හොඳට පැහැදිලිව පෙන්වලා තියෙනවා. දැන් මහලු වයසට ගියාට පස්සේ මේ දෙන්නටම බෑ කිව්වා. හැබැයි මහලු වයසට ගිහිල්ලා ලැබුව අයත් ඉන්නවා. ඒ දෙන්නගේ තිබුණ ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානයෙන් බුදුරජාණන් වහන්සේ දකිනවා ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය පහක් තියෙනවා. මෙන්න මේ කියන ඉන්ද්‍රිය පහේ බල දුබලතාවයන් එක එකනට එක එක ආකාරයි. සමහර කෙනෙක් ඉන්නවා ඒ ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් නම් කොච්චර අවුරුදු 80ක් ගිහිලා හිටියා. එයාටත් අරිහත්ත්වයටපත් වෙන්න හේතු වාසනා තියෙනවා. සියල්ලන්ටම නෙමෙයි. ඒ ඉන්ද්‍රිය නානත්වය කියලා කියන එකට හේතුව. සියල්ලන්ටම සමාන ඉන්ද්‍රිය බලසාවියක් නැහැ. හැබැයි ඉන්ද්‍රිය බලසාවිය දුබල නම් එහෙම තරුණ කාලේදී කරගන්න පුළුවන් හරිය මහලු වෙනකොට බැරුවයි. ඊටාම ලතුරු කාලෙත් බෑ. ඉතින් මෙතන ලොකු වෙනසක් තියෙනවා. කායික නිරෝගීභාවයේ කායික හැකියාව මානසික ප්‍රබෝධයට මානසික අවබෝධයට බලපාන බව හොඳට පැහැදිලිව පෙන්වා තියෙන කාරණේ. එන යම්කිසි ඥානයක් කුළු ගන්නවන්ට ඥානයක් ප්‍රබෝධ කරවලා ඉස්සන්ගේ ඵලයේ මතු කරන්න නම් කායික දුබලතාවයේ දුර්වලතාවයේ හොඳට පැහැදිලිව පේනවා. නම් අපිට දැන් කය නිරෝගී බවට පත් කරන, කය බලවත් බවට පත් කරන ඒ ශක්තිය අවශ්‍ය වෙනවා අර ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය පහ බලවත් කරන්න. එහෙනම් මෙතනදී පැහැදිලිවම දෙයක් තියෙනවා. කයට අවශ්‍ය කරන ආහාර නියමාකාරයෙන් ඇති වුණොත් උපනිශ්‍රේ සම්පත්තිය තියෙන්න ඕනේ. ඒ ඵලය ලබා ගන්න. දැන් කායික වශයෙන් ලබන ආයුෂ, වර්ණයේ, සැපයේ, බලයේ, නුවණ කියන මේ පහම ප්‍රධාන උපනිශ්‍රේ දහම්. අන්නේ උපනිශ්‍රේ දහම් වල ශක්තිය ඒ ආකාරයෙන් මතුවෙන්න මේ කය නිරෝගී කරන්න ගන්නේ මොනවද කියලා දැනගන්න ඕනේ. හිතට ආහාර තුනක් තියෙනවා. කයට ආහාර එකක් තියෙනවා. කබලින්කාර ආහාරය කියන එක කයට අයිති. ස්පර්ශ ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර කියන තුන හිතට අයිති. හැබැයි ස්පර්ශ ආහාරය ගත්තාම විඥාන ආහාරය, මනෝ සංචේතන ආහාරය කියන ආහාර තුනම ලබන්න. කයට දෙන කබලින්කාර ආහාරය බලපාන. කය පෝෂණය වෙන්න දෙන ආහාරය බලපාන. දැන් කය පෝෂණය කරන්න ගන්න ආහාර කිව්වහම අපි හිතන්නේ කන බොන දේවල් කියලා ගත්තට හරියන්නේ නැහැ. කයට මොන තාලෙන් හරි අවශ්‍ය කරන ආහාර තියෙනවනම් ඒ කොයි ක්‍රමෙන් හරි කය පෝෂණය වෙන්න ගන්න ආහාර වෙනවා. සීතල උෂ්ණ දෙකත් අධික වුණොත් වෙනස් වුණොත් ඒකත් බාධාවක් වෙනවා ඉදිරි ටික කරගන්න. ඒක සමව තියෙනවා. යකරාග්නිය කියලා කියනවා ආහාර දිරවීමේ ශක්තිය. ඔය ආහාර දිරවීමේ ශක්තියත් බලපානවා කියලා තියෙනවා මේ භාවනා කළා මේ සමාධි වඩනකොට ආහාර දිරවීමේ ශක්තියත් බලපාන. යම් කෙනෙකුට ඒ ආහාරය ගන්නකොට දිරවන්නේ නැති ශක්තියට ආවටවත් සමාධියට ඒකත් බලපාන. ඉතින් මේ වගේ කය නිරෝගී කරන්න ගන්න ඒ මොනවද? බාහිර ලෝකයෙන් ගන්න දෙයක්මයි කය නිරෝගී කරන්න ගන්න. කය ලෙඩ කරන්නත් බාහිර ලෝකයෙන් ගන්න ඒවා ගන්න පුළුවන්. ඒක ලොකු වෙනසක් තියෙනවා. අභිඥාලාභී එක්තරා විසුණු වහන්සේ නම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉඳලා. උන්වහන්සේ තව ගෝලියෙකුත් එක්කලා. ගෝලිය කියන්නේ ගිහි ගෝලිය. ඒ කියන්නේ උපාසක මහත්තයෙකුත් එක්කලා උපාසක මහත්තයෙක් නෙවෙයි කවුරු හරි එක්කෙනෙක් එක්කලා ගියා. පත්තුලියෙන් කරන්නේ එක්කෙනෙක් කියලා ගමන. උන්වහන්සේගේ ඉර්ධි බල දැකලා මිනිස්සු පැහැදිලා. ඉතින් උන්වහන්සේ නිහඬව යන හින්දා පිටිපස්සේ යන ගෝලයාගෙන් අහනවා මොනවද උන්වහන්සේ වැඩිපුරම ආසා කරන්නේ? වැඩිපුරම අවශ්‍ය වෙන්නේ මොනවද උන්වහන්සේ? උන්වහන්සේට අවශ්‍ය යන්නේ ගෝලයාට අවශ්‍ය වෙලා තිබුණා හොඳ රාමුට්ටිය. යාට ඕන කරන්නේ ඒකයි. හොඳ වෙලාව මිනිස්සු වෙලාවට අහනවා දැන් මට කියන්නත් උත්තරේ තියෙනවා. කණ්ඩ කරලා කිව්වා වතුර එහෙම මිශ්‍ර වෙලා තියෙ හොඳට පැයිච්ච රා තියෙනවා නම් හොඳයි. එහෙනම් ඔය ගමන ගිහිලා වඩින්න ආපහු ආමුදුරත් එක එන්න. අපි හදලා තියන්නම් කිව්වා. මත්යන් තහනම් කරපු නීතියක් ඒ කාලේ වික්ෂුන් හන්දලා පනවලා තිබුණේ නැහැ. එනකොට මොකද කරන්නේ ගස් වලින් වාගෙන ඇවිදලා හොඳට පැයෙන් රාමුට්ටි ගෙනත් තියාගෙන මිනිස්සු බලා ඉන්නවා හාමුදුරුවෝ මේ මිනිස්සයා එන්නේ. දෙන්නට පූජා කරලා දෙන්නම ගත්තා. හාමුදුරුවෝ ගත්තා රැත් ගත්තා. හතර පොලකින් වීලා වේතන් ජේතවනාරාමයට එනකොට අර ඉර්ධි බල වෙච්ච හාමුදුරුවෝ හතර ගාතෙන් ඉන්නේ. එන්න බෑ. වෙරි වෙලා.
ජේතවනාරාමයට ආවම හැදගෙන වැටුණා. බිම හැදගෙන වැටලා ඉන්නවා ආයි නිකි නැතුව. ඒ වරක විශ්වනාථරණ ආමතුරුගෙන් ආවීලා. මත් වෙලා වැල්ලා ඉන්නවා. මෙතෙන් දෙකේ ඉඳගෙන. බුදුරණන් වහන්සේ ගෙනාට පස්සේ බුදුරණන් වහන්සේ දිහාට කකුල් දෙක දාගෙන උඩු බැරි අතර හැදගෙන වැටුණා. නිකි ඇතුව ඉන්නවා. සිවුර හදාගන්න දන්නෙත් නැහැ. ඉන්නේ කොහෙද දන්නේ නැහැ මොනවද ඉතින්. බුදුරණන් වහන්සේ දැනගෙන බලන්න මත්පැන් වල තියෙන විපාකෙ හැටි මේ අවිඥාලාභී ශක්තිය ඇතිවෙච්ච විශ්වයේ දැන් තත්ත්වය බලන්න. දැන් අවිඥාවලේ මනස හා සම්බන්ධයි. හැබැයි රා කය හා සම්බන්ධයි. කයට දෙන රා නිසා අවිඥාවලට මොකද වෙන්නේ? කයට දෙන දේ තුලින් දෙන ආහාරයේ මොනවා හරි තුලින් ඒවැ ශක්තිය ක්‍රියාත්මක වෙනකොට මනසට කොච්චර බලපානවද? මෙන්න මෙහෙම බලපෑමක් ඇති කරනවා මේ ලෝකේ තියෙන දේවල් වල. දැන් අපිට කියනවා මෙහෙම දෙයක්. ඔය සමහර අසනීප වලට වෛද්‍යවරු නියම මහතුරු නියම කරනවා. උදේට හීන් මුදු පියලි පා ගන්නවා තෙතමනේ තියෙන පින්න වැදිච්ච හීන් මුදු පියලි. පාගාගෙන ගමන් කරන්නේ. ඒක කයට රෝග නිවාරණ ශක්තියක් ලබා දෙනවා කියන්නේ. ගස්වල වල තියෙන විශේෂත්. අසනීපයක් හැදුනහම බෝ වෙන අසනීපයක් එහෙම වෙනවා කොහොඹ කොළ ටිකක් ඉල්ලන්න. කොහොඹ අතු ටිකක්. ඒ වගේ දිනවා එක එක වර්ග. බේත් වර්ග ඉල්ලනවා. බෝ වෙන රෝග හැදෙන කාලෙට ළමින්ගේ අතේ පෙරුම් කායම් පොඩ්ඩක් තියෙනනම් පිටිපටිය කියලා බඳිනවා. කන්න දුන්නේ නැතුවට ඇඟට ආශ්‍රිතව තියෙනවා යමක් යමක්. ඒකේදී අර රෝග වළක්වන්න හේතු වෙන ඖෂධීය ශක්තිය ඇදලා ගන්නවා. මෙන්න මේ වගේ කය ප්‍රබෝධ කරන්න ඕනේ මනස ප්‍රබෝධ වෙන්නේ. ඒ කය ප්‍රබෝධ කිරීමට අවශ්‍ය බාහිර දේ කයට අවශ්‍ය බාහිර දේ වශයෙන් බෝධීන් වහන්සේගේ ශක්ති විශේෂයක් විහිදෙනවා ගස් වලින් කිරණක් විහිදෙනවා. උතර ශක්ති විශේෂයක් විහිදෙනවා. මෙන්න මේ විහිදෙන ශක්ති විශේෂය තමයි ඇදලා ගන්න අර නිරෝගීතාවයන්ට සහ රෝගීතාවයන්ට දෙකම බලපාන. දැන් සමහර ගස් තියෙනවා අමනුෂ්‍ය අධිග්‍රහිත ගස්. දැන් ගොරක ගස්සට යනකොට අමනුෂ්‍යයෝ ඉන්නවා කියලා එහෙම කතාවක් අපි පැරණි කාලේ තියෙනවා. ඒ වගේ ඉන්න දැන්. දැන් අඹ ගස්සට හොඳයි. අඹ ගස්සට සෙවණත් හොඳයි. ඒවා තියෙනවා එක එක දේවතාවන්ට අයිති ගස් හැටියට වෙන් කරලා තියෙනවා. ඒ දේවාකර්ෂණ ඒ ගස් වලටත් වැඩිනවා. ඒ වගේ සමහර ගස් වලට යක්ෂ ප්‍රේත කොට්ටාස වල ආකර්ෂණය වැඩිනවා. ඒක ගස් වලින් විහිදෙන කිරණ නිසා ඒ සත්ත්වයින්ට ඒ විදිහේ ශක්ති විශේෂ විහිදෙන බව හොඳට පැහැදිලිව පේන දෙයක්. මෙන්න මේ වගේ අවබෝධය ලබා ගැනීමට මානසික ස්නායු පද්ධති ප්‍රබෝධ කරන්න. අවශ්‍ය කරන ශක්ති විශේෂ විහිදුවන උත්සවයක් තමයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ කියලා පාරමිතා බලයෙන් පහළ වෙන්නේ. ඒක අනික් ගස් වාගේ පහළ වෙන එකක් නෙමෙයි. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පහළ වුණේ තවත් ගහකින් ඇටයක් අයින් රෝපණය වෙලා නෙමෙයි. ස්වයං ජාතව ගස් පහළ වෙන ක්‍රමයක් තියෙනවා. ලෝකේ ආරම්භයේ ගස් පහළනේ තේ ස්වයං ජාත ක්‍රමය. ගහක බීජයක් එහෙම මේ ලෝකේ ආරම්භ වෙනකොට කොහෙවත් තිබුණේ නැහැ. බාහිර ලෝකයේ තියෙන රසායනික සංයුතුන්ගේ ක්‍රියාදාමයන්ගේ පරිවර්තනයකින් හටගත්ත ඒ ක්‍රියාපාලයක් වශයෙන් තමයි ඒ ගස් කොළන් වල මූලික ගස් පහළ වුණේ. ලෝක ආරම්භයේ. ඒ වගේ කියන ස්වයං ජාතව පහළ වෙනවා කියන්නේ. එයාගේ මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පහළ වෙන්නේ ලෞතර බුද්ධත්වයට මුල් කරගත පාරමිතා බලයෙන් ඒ සඳහාම අවශ්‍ය වෘක්ෂයක්. ඒක විශේෂ වෘක්ෂයක්. ඒ වෘක්ෂය පහළ වෙන්නේ අර කියන ස්වයං ජාත පාරමිතා බලයෙන්. ඒ පහළ වුණාම මේ වෘක්ෂයේ තියෙන විශේෂ කිරණ. අන්නේ කිරණ තමයි මේ බෝධීන් වහන්සේගෙන් විහිදෙන්නේ. පාරමිතා පුරුණේ කිරීමේදී Tamanta තනියෙන් බුදු වෙන්න විතරක් නෙමෙයි පාරමිතා පිළිගන්නේ. බුද්ධෝහං බෝධිස්සාමි මුත්තෝහං මෝචේ පරේ තින්නෝහං තාරේස්සාමි සංසාරෝගෝ මහබ්බය කියන මේ බෝධිසත්ව අධිෂ්ඨානයක් තියෙනවා. මම බුදු වෙනවා. අනික් අයටත් අවබෝධය ලබා දෙනවා. එයාගේ මම මිදෙනවා. සසර දුකෙන් මිදෙනවා. අනික් අයත් මුදවනවා. මම මේ සසර සයුරෙන් එතර වෙනවා. අනික් අයත් එතර කරනවා. මේ සංසාරයේ මහා භයානකයි කියන මෙන්න මේ අධිෂ්ඨානයේ මුල් කරගෙන තමයි පාරමිතා පිළිගන්නේ. මේ සමාධියේ විමුක්තිය සඳහා පමණක් නෙමෙයි බොහෝ අප්‍රමාණ ලෝක සත්‍යයන්ගේ විමුක්තිය සඳහා කැප කරපු මේ බෝධිසත්ව ජීවිතයක් තුළින් වඩු පාරමිතා වලින් තමයි ලෝතර බුදු වෙලා අන්‍යයන්ට සේවයක් කරන්න අවශ්‍ය කරන පසුතලය ඇති.
ලෝතර බුද්ධත්වයට පත් වෙන පාරමිතා පුරලා ලබාගත ඇසකන දිවනාසයේ ශාරීරිය මන කියන මේ ආධ්‍යාත්මික ඉන්ද්‍රිය තිබුණාට මදි. ඒකට අවශ්‍ය වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන බාහිරින් දෙන්නා විදිහට අවශ්‍යයි. ඒක ගන්න වෙන්නේ බාහිර ලෝකෙ. අනුකූල දේ ලෝකෙ නිපදෙන්නේ නැත්නම් මේ සම්බන්ධ වෙලා හිටන් අර ඵලයේ ලබන්නේ සර්වඥ සාඥාන්‍යදී ඵලයේ මතු කරන්න බෑ. සර්වඥ සාඥාන්‍යනේදී මානසික ඵලයේ මතු කරන්න. ඇහැ රූපේ කන ශබ්දේ දිව රසේ නාසයේ ගන්ධේ කය පොට්ටබ්බේ මන ධර්ම කියන මේවා එකින් එකට ගැලපෙන සම්බන්ධ වෙන්නේ. ওই සම්බන්ධය වෙනස් වුණොත් එහෙම චක්කුංච පටිච්ච රූපේච උපද්දේ චක්කු විඥාන කියන චක්කු විඥානේ පහළ වෙන්න විදිහක් නෑ රූපේ නැතුව. සෝතංච පටිච්ච සද්දේච උපද්දේති සෝත විඥානං කියන්නේ සෝත විඥානේ පහළ වෙන විදිහක් නෑ සද්දේ නැතුව. දැන් මූලික චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ ටික හටගන්නේ විපාක වශයෙන්. ඒකට කියන ඉස්සෙල්ලාම හටගන්න එකට විපාක හිත. ඒ විපාක හිත ඉෂ්ට ප්‍රිය එකක් වෙන්න නම් ඇහැට ගෝචර වෙන රූපේ ඉෂ්ට ප්‍රිය රූපයක් වෙන්න ඕනේ. අනිත්‍ය අප්‍රිය රූපයක් නම් ඒකෙන් හම්බෙන්නේ අකුසල විඥානය. පාප විඥානය. පාප විපාක විඥානය. පුණ්‍ය විපාක විඥානය පහළ වෙන්න ඉෂ්ට ප්‍රිය දෙයක් අරමුණු වෙන්න ඕනේ. ඒ වගේම අනිත්‍ය අප්‍රිය ශබ්ද තියෙනවා. පාප විපාක වශයෙන් ඒකේ ඉන්නේ. ඉෂ්ට ප්‍රිය ශබ්ද තියෙනවා. පුණ්‍ය විපාක වශයෙන් ඒකේ. එයාගේ පහළ වෙච්ච හිත පුණ්‍ය චිත්තයක් න ะ විපාක චිත්තේ. ඊට විශාල අනුබලයක් දෙනවා. ඊට අනුකූලව ඉදිරි ටික ගොඩනගා ගන්න. නේ විපාකේ නිසා ජවන්සිල් පහළ කිරීමේදී යහපත් ආකාරයට හරවා ගන්න. ඒක බොහෝම අනුබලයක් දෙනවා. පුණ්‍ය විපාකයක් නම් පහළ වුණේ. පහළ වෙච්ච විපාක හිතම ප්‍රසාද සහිතයි. ඒ ප්‍රසාද චිත්තී විපාක චිත්තේ නිසා හටගන්නා වූ ඊළඟ ජවන් පහළ වෙනකොට මේ ගොඩනගෙන සංඛාර යහපත් පැත්තට විශාල ආධාරකයක්. මෙන්න මේ වගේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත හිතකින් විපාක හිතකින් යම්කිසි මූලික හිත ආරම්භ වෙනවනම් ඒ හිත ආරම්භ වෙනකොට මනසට යහපත් ධර්ම ඝට්ටණය වෙන්න ඕන. ඇසට මනවලන රූප, කනවට මනවලන ශබ්ද, දිවට මනවලන රස, නාසයට මනවලන ගන්ධ, කයට මනවලන ස්පර්ශ, හිතට මනවලන ධර්ම කියන මේවා ආරම්භු වෙන්න ඕන. එහෙනම් මනවලන රූප, මනවලන ශබ්ද, මනවලන ගන්ධ, මනවලන රස, මනවලන ස්පර්ශ, මනවලන ධර්ම කියන ඒවා. ඒක පුණ්‍ය විපාක. ඒ වගේම බලවත් නම් මහා කුසල විපාක. අන ලෝතර බුද්ධත්වයට පත් වෙන්න නම් සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත උත්කෘෂ්ඨ හිතක් හට ගන්න ඕනේ. ඉහළම හිත. ඒ හිත හට ගන්න නම් ඒකට හේතුකාරක වන පාරමිතා පුරවු බලයේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙනම් ඒකට අවශ්‍ය කරන පසුතලයේ ඒ බල ශක්තියෙන් ගොඩනගලා තියෙන්න ඕනේ. ගොඩනගුවේ නැත්නම් අරමුණු කරන්න එකක් නැහැ. අරමුණු කරන්න පුරේ જાතේවත් මුලින් පහළ වීම වශයෙන් ඇහැ රූපය කන ශබ්දය ආදී මුලින් පහළ වෙලා තියෙනවා. අනුකූලව. ඒත් එහි ගැටේ වීමෙන් තමයි අවශ්‍ය කරන අර මහා කුසල් සිත් පහළ වෙන්නේ. අවශ්‍ය කරන මහා විපාක හිත පහළ වෙන්නේ. අන්න විපාක හිත පහළ වුණාට පස්සේ තමයි විපාකෝ කම්ම සම්භවෝ කියන්නේ. ඒකෙන් නැවත කර්මයක් පහළ කරන්නේ. එහෙනම් මහා විපාක හිතකින් ඉපදුන කෙනෙකුට මහා විපාක හිත ගොඩ නැගිච්ච කෙනෙකුට තමයි. අන්නේ මහා විපාක හිතර ගෝචර වෙන ධර්මාවබෝධයෙන් තමයි අනාගත හැඩතලයේ සංකාර වශයෙන් ගොඩ නගන්නේ. දූෂ්‍ය හිතක් නම් පහළ වුණේ. ඒ දූෂ්‍ය විපාක හිතේ අනාගත හැඩතලයක් ගොඩ නගා ගන්න පුළුවන් කමක් නැහැ. ඒක වද දෙන්න පටන් ගන්නවා. දැන් කර්ම විපාකයක් වශයෙන් අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ හිතකින් උපන්නා නම් යම් තිරසනෙක උපදින්නේ ඒ හිතකින්ම. සතර පාගත සත්වම උපදින්නේ ඒකේ. ඒ හිත තමයි ඒ සත්වෙින්ද විපාක වශයෙන් එන්නේ. වෙන හිතක් එන්නේ. හැබැයි ඔය ආපු වෙලාවෙදී ඒ හිතේ දක්ෂතාවයක් නැති දුබල නිසා එයාට හිතලා පින් කරගන්න ශක්තියක් නැහැ. උපක්‍රමශීලී ශක්තියක් නැහැ. අන්න අර අකුසල විපාක හිතේ තියෙන අනිශ්චිතතාවයේ හැටි. ඒ වගේ කුසල විපාකයක් පළ දෙනකොට ඇහැ කන දිව නාසය ශාරීරිය මන කියන ඉන්ද්‍රිය හයයක් තුනට කුසල විපාකයක්වත් අකුසල විපාකයක්වත් එන්න බෑ. ඒකට ගෝචර වෙන්න ඕනේ බාහිරින්.
දැන් බාහිර ඉෂ්ටප්‍රියාන්දමින් හැදිලා තිබුණොත් ඒවා ඉෂ්ටප්‍රිය සහගතව හටගත්ත අසකන දිවනාසී ශරීරයට ගෝචර වෙනකොට අර මහා විපාක හිත හට ගැනීමට හේතු වෙනවා. අන්නේ මහා විපාක හිතකින් හටගත්ත සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත මහා විපාක හිතක් ක්‍රියාත්මක වෙච්ච වෙලාවක තමයි ධර්මාභෝධය කරන්න හේතු වෙන තීක්ෂණ ප්‍රඥාව නැගීමට හේතු වෙන මූල ධර්මය හටගන්න. එනේ අන්නේ හිත ගොඩනගන්න නම් අවශ්‍ය පරිසරය ගොඩනගන්න බොහෝ ඈත කාලින කරගත්ත කර්මයන්ගේ විපාක ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕනේ. කර්මයක් කරපුවාම ඒකේ ඊළඟ ශක්තිය අවස්ථාව ධර්ම අවස්ථාව. ඒ ධර්ම අවස්ථාව ක්‍රියාත්මක වෙලා එක තැනක ඇහැ නිපදවනවා, එක තැනක රූපේ නිපදවනවා. අනුකූලව. මම කියන තැන කන නිපදවනවා, මගේ කියන පරිසරේ ශබ්දේ නිපදවනවා. මම කියන තැන නාසය නිපදවනවා, මගේ කියන ප්‍රදේශයේ ගන්ධේ නිපදවනවා. මම කියන තැන රසය නිපදවන දිව නිපදවනවා. ඒකට රසය නිපදවනවා මගේ කියන තැන. මම කියන තැන කය නිපදවනවා, මගේ කියන තැන පහස නිපදවනවා. මම කියන තැන මන නිපදවනවා, මගේ කියන තැන ධර්මය නිපදවනවා. එයා මුලින් නිපදවිලා ක්‍රියාත්මක වෙනවා ධර්ම අවස්ථාවේ ඊළඟට. අන්න නිපදවිලා එකට ගැටෙන්නේ වෙනකොට කරපු හොඳ හෝ නරක දිගේ ආරම්භන අවස්ථාවේ. ඇහැට රූප ආරම්භන වෙනවා, කන ශබ්ද ආරම්භන වෙනවා, විපාකයෙන් හටගත් එකේ මුලින් හටගත් විපාකයේ ඊළඟ අවස්ථාව. අන්න ආරම්භන වෙනකොට හටගන්නේ විඥානයක් හට ගන්නවා නම් ඒක විපාක අවස්ථාව. අන්න විපාක චිත්තයක් හටගන්න ක්‍රියාත්මක වෙන හැටි කරපු කර්මයක්. දැන් අනන්ත සංසාරයේ පාරමිතා පිරුවේ තමන් බුදු වෙන්නත් ලෝකයට අවබෝධය ලබා දෙන්නත් අවශ්‍ය කරන පසුතලය හදන්න. මේ මහා කුසල සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත උත්කෘෂ්ඨ මහා විපාක කුසල හිතින්. ඒකට අවශ්‍ය පරිසරය ගොඩනගලා විපාකීය පහල කරපුවාම තමයි අන්නේ විපාකීය තමයි ලෝතර බුද්ධත්වයේ ලැබෙන්නේ. ඒ විපාක හිතේ ඉඳලා ගොඩනගන යථාර්ථය තුයි. එහෙමයි ලෝතර බුද්ධත්වයේ ලැබෙන්නේ. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ වැඩේ කරගෙන ඉවර කරගන්න මට්ටමේ ඒ මට්ටමට සීමා කරපු ශක්තියක් නෙමෙයි නිපදෙන්නේ. යම් ධර්මයක් ලෝකයට පහළ කරාට පස්සේ ඒ ධර්මයේ බොහෝ කාලය තුල මේ ලෝක සත්‍යයට හිතසුව පිණිස ක්‍රියාත්මක වෙලා යම් සත්‍යයකට මිදෙන්න ගැලවෙන්න ඉඩ තියෙනවා නම් ඒ තාකල් ක්‍රියාත්මක වෙලා ඒ කාරණේ ඉෂ්ට කරත්තා කියනවා අදිෂ්ඨානයක් උලින් තමයි අර ශක්තිය නිපදෙන්නේ. එහෙනම් මේ ශක්තිය නිකුත් කරපු බාහිර පරිසරේ කොයිම වෙලාවකවත් කල්පියා විනාශ වෙන්න බෑ. අභ්‍යන්තර පරිසරේ විනාශ වුණා කියවනම් ධාතුන් වහන්සේලා ඉතුරු වුණානේ. ඉවරුනේ නෑ. අභ්‍යන්තර පරිසරයේ ධාතුන් වහන්සේලා ඉතුරු වුණා. බාහිර දිවිච පරිසරයේ බෝධිනාථය ඉතුරු වුණා. අන්න බෝධිනාථය තමයි පාරමිතා බලයේ මූලික ස්ථානය. ඒ ශක්තිය ලබා දෙන මූලික ස්ථානය එතන. න පාරමිතා බලයේ ශක්තියෙන් ලෝක ශාන්තිය සඳහාම වෙන් කරවූ මානසිකත්වයකින් ගොඩනගපු විපාක ශක්තියක් වශයෙන් පහළ වෙච්ච. ඒකට ඒ විපාක දීමට පහළ වෙච්ච. බෝධීන් වහන්සේ ඒ සඳහා පහළ වෙච්ච කම්පියුටරයක් වගේ. අවශ්‍ය ශක්තිය විහිදෙන කම්පියුටරයක්. අද කාලේ හැටියට කියනවා. දීලා තියෙන தත්ත්වයට අනුව ක්‍රියාත්මක වෙනවා ඒ කාලේ අවසන් වෙනවා. මේක තමයි ලෝක කම්පියුටරය. අද වචනේ කියනවනම් කියන්නේ මේක. ඔය ලෝක කම්පියුටරයට කවු දත්යන් අනුව තමයි ඒ කාල සීමාව අනුව තමයි ඒව ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා බෝධින් වහන්සේ තවමත් පවතිනවා. අවුරුදු 5000ක් යනකම් හරි සාධනේ පවතිනවා නම් ඒ තාක්කල් බෝධින් වහන්සේ පවතින්න ඕනේ. අනික් සියලුම වෘක්ෂවල තියෙන ස්වභාවය ඉක්මවාගේ විශේෂත්වයක් බෝධින් වහන්සේට තියෙනවා. ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ පටක නවීකරණය වෙනවා. පටක මැරෙන්නේ. හැදිලා තියෙන පටක නවීකරණීය වෙවි තව ඒ ගන්නව පවතිනවා මිසක්. නව පටක බිහි කරලා හිටන් ප්‍රමාණී ඉක්මවා යන්නේ. හැබැයි මුළු ලෝකෙම තියෙන එකම වෘක්ෂ රාජය අවචරයි. උද්භිද විද්‍යාඥයන් විසින් මොන ලෝකෙම පරීක්ෂණ කළා. මේ මුළු ලෝකෙම කිසිම ගහක් පටක නවීකරණය වෙන්නේ එකම ගහක් හොයන්නේ නැහැ. එකම එක ගහක් තියෙනවා ලංකාවේ තියෙන ජයශ්‍රී මහ බෝධින් වහන්සේ. ඔච්චරයි තියෙන්නේ. ඒක මුළු ලෝකෙම පුදුමයෙන් එකක්. පුදුමයි. පළවෙනි පුදුමෙ ඉන්න පුළුවන් යථාර්ථයෙන් බැලුවොත්. මෙච්චර ලෝකේ හටගන්න එකම ගහකටවත් වඩා වෙනස් වෙන්නේ ඇයි මේ බෝධින් වහන්සේගේ වෙනස?
දැන් අවුරුදු 1000කට ඉස්සෙල්ලා බෝධිනහතේ දිහා බලලා මිම්ම මැල්ලා තිබ්බා. බෝධිනහතේගේ කඳේ ප්‍රමාණය මෙන්න මෙච්චරයි කියන්නේ. අද මිම්ම මැන්න නම් ඒකේ ඒත් එච්චරයි. දැන් පුදුම සිද්ධියක්. කිසිම වෘක්ෂයක ওই තත්ත්වේ නැහැ. අවුරුද්දෙන් අවුරුද්ද මිම්ම මැන්න නම් එහෙම එක එක පොඩ්ඩක් හරි ලොකුයි. හැබැයි යාතිරි මහ බෝධිනහතේගේ මිම්ම මැන්න අමුතු જાතියව ගන්න බෑ. එතන මොකද්ද මේ යාතිරි මහ බෝධිනහතේගේ වෙනස? අර කියපු මූල ධර්මයට අනුව දැන් වෙනසක් පේන්නේ නැත්නම් අමුත්තක් තියෙනවා. පටක නවීකරණය වෙන්නේ එක වෘක්ෂයකට විශේෂ වෙන්න. මුළු ලෝකේ තියෙන සියලුම වෘක්ෂ වලට ඒක නොවෙන්න. ඒ හේතුව බලනකොට පැහැදිලිව පේන්නේ නැද්ද ජයශ්‍රී මහ බෝධින්වහන්සේ සාමාන්‍ය ගහක් නෙමෙයි කියන්නේ. හොඳට පැහැදිලි. ඒක ජයශ්‍රී මහ බෝධින්වහන්සේ එහෙම වෙන්නේ ඇයි? අනික් ගස් හට ගන්න සම්ප්‍රදායට අනුව නම් හටගත්තේ. අනිකා වාගේ වෙන්න ඉපේ. අසම පුද්ගලයන්ගේ කයට වඩා අසම පුද්ගලයන්ගේ කයට සමානත්වයක් දෙන බුදුරජාණන් වහන්සේගේ දේහය. බුදුරජාණන් වහන්සේගේ දේහයේ යම් ආකාරයක්ද ඒ සමාන පුද්ගලයෙක් ලෝකේ නැහැ. සමාන වෙන වෙනස් ආකාරයෙන් සමාන පුද්ගලයෙක් ලෝකේ ඉන්න පුළුවන්. හැබැයි ලෝතයා බුදු වෙන උත්තමයන් වහන්සේ නමගේ පස්චිම අධ්‍යායේ උපදින ශාරීරියේ ස්වභාවයක් ඇද්ද. ඒක අසම වූ බුදුරයන් වහන්සේලාගේ මේ බඳුම කාලයක බුදුරේගේ කයට සමාන නිසා. ඒ කායික ස්වභාවය මේ ලෝකේ කිසිම සත්‍යයකට සමාන නෑ. ඒක විදේ සත්‍යයක් තියෙනවා. එහෙනම් ඒ සඳහාම හටගත්ත බාහිර ලොකුම ආයතන වල ලෝතර බුද්ධත්වයට පස්සේ ආයතන වල ජාති මහ බෝධින්වහන්සේ අසම සමානයි. පුරුෂයන් අතර අසම සමානයි. ඔප්පු වෙලා ඉවරයි. ඕන සමයක තව ඒ જાතියක තව තැනක තියෙනවා කියලා කිසි කෙනෙකුට පෙන්වන්න තුන් ලෝකයක් අපි දැක්කේ නෑ. මේ මනුස්ස ලෝකේ තියෙන ගස් වලන් අතර නෑ. අනික වගේ නෑ කියන එක මුලින් කියන දෙයක් නෑ. දැකඩේ තුලින් අපි මේ බහිනවා නම් නිගමනයකට. ඒ සමාන වෘක්ෂයක් මුළු ලෝකෙම නෑ. එහෙනම් ජයශ්‍රී මහ බෝධින්වහන්සේ විශේෂයි කියලා පෙන්වන්න හේතු නැද්ද? අන්න පාරමිතා බලයෙන් හටගත් බෝධින්වහන්සේ පිළිබඳ භෞතික විශේෂත්වයක් පෙන්වන්න අද පුළුවන්. භෞතිකම වශයෙන් උත් අසම සමවා පෙන්වන්න අදත් සාක්ෂි තියෙනවා. ඒ පේන හරිය. 100ට එකක් පේනවා නම් 99ක් පේන්නේ නැති හරිය. නොපෙන හරිය මහා ඥානයන්ට ගෝචර වෙන්න පුළුවන්. ලෝතර බුදු පියාණන් වහන්සේට සියලු ආකාරයෙන් ගෝචරයි. අනික ඇයි ගෝචර නැහැ. ආනන්ද හාමුදුරන්ලා ගෝචර නැති නිසා තමයි බුදුරන් වහන්සේ දේශනා කළේ ආනන්ද සියලු සමාජ සමාජයේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ළඟ මිස තව දෙයක් නැහැ කියලා. එහෙනම් එතෙන්ට ගිය බුදු පියාණන් වහන්සේ අපේ ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. කුසතන 8 මිටක් අරගෙන ඉලා උතුරු පැත්තෙන් දාන්න හදනකොට එතන කරකිනවා. බබරේවාය කරකිනවා. දකුණු පැත්තට බලනකොට ඒ පැත්තේ කරකිනවා බබරේවාය. බටහිර පැත්ත බැලුවා ඒ පැත්තක් කරකිනවා අතුරු දිශාව බැලුවා ඔක්කොම කරකිනවා. එක තැනක් තියෙනවා කරකින්නේ එතන. බොහොම ඉස්සලයි. එතන තමයි එතන කියලා එතෙන් තමයි නැගෙනහිර දිශාව බලාගෙන බෝධි මූලයේ තියෙන පැත්ත. අන්න ලෝතර බුද්ධත්වයට පත් වෙන බෝධින් වහන්සේ ළඟ වටේවත් තිබුණේ නැහැ. එච්චර ළඟ වෙලා අන්තිම බලනකොට බෝධින් වහන්සේ ළඟ තියෙන එක තැන. ලෝතර බුදුගේ. අන්න වජ්‍රාසනයේ පිටු දැන. වජ්‍ර කියන්නේ මොන විදියකම වජ්‍රය කියන්නේ පදම දී. තව දෙයකින් කපන්න බෑ වජ්‍රය. වජ්‍රය කපනවා නම් වජ්‍රයකින්. දියමන්තිය කපනවා නම් දියමන්තියකින්. දියමන්තිය කපන තව අනික් මණිකකින් උද්දේ. තව දෙයකින් උද්දේ. ඒක කපන දියමන්තියක් නෙවෙයි. අන්න ඒ බඳු ඒ දේ කපනවා නම් ඒකෙන්ම මිසක් වෙන එකකින් බැලුවා වාගේ කිසිම මාර බලවේගයකට පරාජය කරන්න බැරි වජ්‍රය කියවත් වජ්‍රය වැනි ස්ථානයක් පිළිදෙනවා. අන්නේ බන්තෙන පෙන්න ආසෙන්ට වජ්‍රාසනය කියනවා. මොනම විදියකින්වත් මොන මාර බලවේගයකටත් ඒ ස්ථානේ වෙනස් කරන්න බෑ. අන්න පාරමිතා බලයේ ප්‍රගුණ වෙලා ආපු හැටි. පාරමිතා බලයේ පහළ වෙච්ච තැනේ හැටි. ඒක අහම්මේ පහළ වෙච්ච එකක් කවුරුවා හදලා දුන්න එකක් නෙමෙයි. උන්වහන්සේගේ පාරමිතා බලයෙන් ක්‍රියාත්මක වෙච්ච ලෝක ධාතුවේ ක්‍රියාත්මක වෙච්ච එකම ස්ථානය. ඉතින් ඒව ක්‍රියාත්මක වෙනකොට හොඳට පැහැදිලිව වෙන්නේ. කරන ලද පින්පව් අනුව පුද්ගලයා විසින් ගොඩනගෙන ලද්දා වූ ශක්තිය අනුව මේ විශ්වයේ ඒ ක්‍රියාකාරීත්වයන් හටගන්න ආකාරය පැහැදිලිව පේනවා. දැන් කර්ම ශක්තිය බලපන්නේ කායයට විතරද? බාහිර ලෝකයේ ඇති නැද්ද?
මෙන්න මේ නිසා තමයි කියන්නේ ඒ සඳහා සකස් වුණා වූ බෝධීන් වහන්සේ. ඒ උරුමතාවයේ තියෙනවා. දැන් අපි ලේ උරුමය කියලා එකක් කතා කරනවා. අත්තා මුත්තා නත්තා පනත්තා කිත්තා කිරිකිත්තා කිරිකෑම මුත්තා කියලා ආත්මතු පරම්පරාවක අවංකවම ආවනම් එහෙම එයාගේ දරුවා කියලා. කිරිකෑම මුත්තාගේ ලේ අරගෙන බැලුවොත් එහෙම ලේ උරුමතාවය කියන්න පුළුවන් අද ඉන්නේ මුළු පුරාවේ. ආත්මතු පරම්පරාවෙන් මෙහාට බැලුවත් බලපන් ආත්මතු පරම්පරාවේ 7 වෙනියට පල්ලෙහාට ඉල්ල බැලුවා ඒකේ තියෙන අර උරුමතාවය. මෙන්න මෙහෙම හිමිකමක් තියෙනවා. නේද? බෝධීන් වහන්සේගෙන් අෂ්ටඵල රූහ බෝධි, දෙතිස්ඵල රූහ බෝධි ආදී වශයෙන් හටගත්තා කියනවා. තනින් තන විහිදෙන්න අවශ්‍යව බෝධීන් වහන්සේගෙන්. ඒවා 40 පොළවේ රෝපණය වුණා කියලා කියනවා. 40 පොළවේ තිබුණා. එහෙනම් ඊට පස්සේ අපි දැන් අලුතෙන් පූජනීය ස්ථානයක් හදනකොට අපි යංකෝ බෝධියක් වයින්ට කැලේ කියලා කැලේ තියෙන කවුරු බෝරු ගිහගෙන හිටවනවා. නැත්නම් ගැලපෙන ප්‍රසිද්ධ පන්සලකට ගිහිල්ලා අර තියෙන බෝධියකින් අංකුරයක් හරි රෝපණය කරපුවා ගෙන හිටවනවා. ආරංචි ඒවා තියෙනද කැලේ තියෙන බෝධියක් ගෙනහලා ඉතින් හිටවගෙන මේ පන්සලක් හදලා විදිහේ පූජනීය ස්ථානෙක හිටවුවා කියලා. දැන් හැම බෝධියක්ම ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයෙන් හෝ මොනෙන් හෝ සම්බන්ධයක් තියෙනවා. එහෙනම් අර හත්මුතු පරපුරේ න්‍යාය සම්බන්ධකම ලියුරුමේ වාගේ. ජයශ්‍රී මහා බෝධින් වහන්සේ හා තිබෙන සම්බන්ධතාවයේ ක්‍රමානුකූලව ගමන් කරන අනිත් බෝධින් වහන්සේලාට. දැන් මේ බෝධින් වහන්සේලාට ශක්තිය දෙන්නේ කොහෙන්ද? අර ප්‍රධාන බෝධින් වහන්සේගෙන්. සමානත්වයේ ඇදලා එන ගතියක් තියෙන බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ගතියට සමාන ගතිය සම්බන්ධයි කියලා. ගතියට ගතිය ඇදෙනවා. මේක බුදු පියාණන් වහන්සේ එදා දේශනා කරපු ධර්මයේ තුල හොඳට පැහැදිලිව අදත් දේශනාවේ තියෙනවා. ලෝක සත්‍යය ගතියට ගතිය සම්බන්ධ වෙනවා. අනුකූල දෙයට අනුකූල දෙය සම්බන්ධ වෙනවා. මේක ලෝක ස්වභාවයක් තියෙනවා කියලා දේශනා කරනවා. මේ ලෝකේ හැම දෙයක්ම හට ගන්නවා නම් අනුකූල දෙයට අනුකූල දෙය ලඟ වෙලා එක් වෙලා තමයි හටගන්නේ. ද්‍රව්‍ය වස්තු හටගත්තත් හටගන්නේ එහෙමයි. සමාන දෙයට ආකර්ෂණයි. ඒවා ශක්තිය සහ ලෝක ශක්තිය තමයි විශ්ව ශක්තිය තමයි ක්‍රියාත්මක වෙනකොට. සමානත්වයේ එක ළඟ වෙලා ක්‍රියාත්මක වෙලා තමයි පිහිටන්නේ. ඒක තමයි ස්වභාවය. අජීවී වස්තු වල ඒ ස්වභාවය තියෙනවා. දැන් ගංගාවක් ගලනවා. වතුර වැහලා ගියාට පස්සේ බැලුවාම අපිට අහු වෙනවා වැලි කන්දක් පිරලා තියෙනවා. පැත්තට. දැන් මේ වැලි කන්ද ළඟට ගිහලා අපි බැලුවොත් අපි බලනවා කොහොමද වැලි ටික පිහිටලා තියෙන්නේ. කළු හීන් වැල්ල වෙනම රටාවක. ඒ කළු හීන් වැල්ල ඒක ඇයි. ඊළඟ මට්ටමේ සුදු වැල්ල ඊළඟ රටාව. බොරළු කැට බොරළු රටාව. පිහිටලා තියෙන්නේ කවුරුවක් පිහිටෙන්නේ නැතුව. සමානත්වයට අනුකූල දේවල් සමානත්වයට ලං වෙලා එක සැලට එකම සමානුකූලව පිහිටනවා. මෙන්න මේ වගේ තමයි මේ රටාව. ගහකට පොර දැම්මා. ඒ ගහට ඇදලා ගන්නවා ඒ ගහට අවශ්‍ය ඒවා. සියලු ගහ පොළොවේ තියෙන සියලු පොර හැම ගහටම සමානව වදින්නේ. අපි සත්‍ය මාරුව කියලා කරන්නේ toy හේතුව. දැන් බටු හිටෙවුවා නම් බටු හිටවල ඉවරලා මොකද කරන්නේ? මේ හැරෙත් හිටේවා දෙවෙනි හැරෙත් හිටේවා තුන්වෙනි හැරෙත් හිටේවා බටු හැදෙන්නේ. දැන් හිටවනවා මිරිස් ගහ. ඒක සරුවට හැදෙනවා. ඒ පොළොවේ තිබිච්ච එතන තිබිච්ච රසායන ගතිය බටු වලට ඇදලා ගියාට පස්සේ මිරිස් වලට ඇදින එක ඇදිලා නැහැ. නිසා ඊට පස්සේ මොකද කරන්නේ? ඒකවල මිරිස් හිටුව ගම අරවත් හොදට හැදෙනවා. ඒ දෙක ඇතුළේ මෑ හිටුවනවා. එතකොට ඒකත් සරුව හැදෙනවා. ඔහොම රවුම් තුන හදලා ගියාට පස්සේ ආයෙත් බටු හිටුවම මායි හැදෙනවා. මොකද මේ මහ පොළොවේ තියෙන සියලු රස ධාතු හැම දෙයක පොදුවේ කලවම් වෙලා ඇදෙන්නේ නැහැ. අනුකූලත්වයට ඇදිලා හිටින්නේ. සමානත්වයට සම්බන්ධයි. මිනිස්සු අතරත් එහෙමයි. අසත්පුරුෂයා අසත්පුරුෂයාට සම්බන්ධව ඇදෙනවා. සත්පුරුෂයා සත්පුරුෂයාට සම්බන්ධව ඇදෙනවා. සත්පුරුෂයන්ගේ ප්‍රභේද තියෙනවා. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට එක්තරා වික්ෂුන් වහන්සේලා සත්පුරුෂ වික්ෂුන් වහන්සේලා තමයි. ඔක්කොම සීලවන්ත ගුණවන්ත උත්තමයි. එක්තරා වික්ෂුන් වහන්සේලා කණ්ඩායම සරියුත් හාමුදුරුවෝ වට කරගෙන. එතන ඉන්න. තව කණ්ඩායමක් මුගලන් හාමුදුරුවෝ.
තව කණ්ඩායමක් මහා කාශ්‍යප හාමුදුරුවෝ. තව කණ්ඩායමක් උපාලි හාමුදුරුවෝ. තව කණ්ඩායමක් දෙව්දත්තරලා. මේව කාන්නේ බෙල ගහලා ඉන්නවා බුදුරජාණන් වහන්සේ දැකලා ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද පේනව නේද මේ අපේ පිරිස ඉන්නේ හැටි. ඔය මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා ගැඹුරු දහම් ගැන දන්න භික්ෂුන් වහන්සේලාගේ ඒ ගති ලක්ෂණ ඇති පිරිස තමයි අර සරියුත් හාමුදුරුවෝ ළඟ ඉන්නේ. ඉරිදි බලයේද පිහිටපු. ඒ ගති ලක්ෂණ ඇති අය තමයි අර මුගලන් හාමුදුරුවෝ ළඟ ඉන්නේ. විනය ශික්ෂාව බොහොම ගඩුවෙන් දරාගත්ත කටියට අර උපාලි හාමුදුරුවෝ ළඟ ඉන්නේ. අසත්පුරුෂ ගති ඇති කටිය තමයි අර දෙව්දත්තර ළඟ ඉන්නේ. අන්න එකිනෙකට වෙන්නේ. එහෙම බෙලා කිව්වා සත්‍යෝ ගති වශයෙන් සමානත්වයේ උසුලනවා. ගතියට ගතිය ඇදෙනවා. මෙන්න ආකාශන වල හැටි. ඉතින් මේ ලෝකේ ගස්කොලන් හටගත්තා. සමාන ශක්තියකින් නෙමෙයි හටගන්නේ. විවිධාකාර ශක්තිය විදිහට විවිධාකාර ගති ලක්ෂණ අනුව විහිදෙනවා පැතිරෙනවා. අන්නේ විවිධාකාර ශක්තියින්ට අනුකූලව විවිධාකාර උස හට ගන්නවා. ඒ ගතිය යහපත් නම් ඒ වෘක්ෂයත් ඊට අනුකූලයි.